හරි. එතකොට දැන් ගත්තොත් එහෙනම් මේ කියන ඔව් එතනත් ඒරියා කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ. අර කියන කතන්දරේම තමයි මෙතෙන්ටත් එන්නේ. thank you. හරි. ඊළඟට අපි කතා කරන්නේ control structures. පාලන ව්‍යුහ. සිංහලෙන් කියනවා නම් පාලන ව්‍යුහ. control structure. control structure නැත්නම් පාලන ව්‍යුහ. right. එතකොට පාලන ව්‍යුහයක් කිව්වම දැන් පාලන කියන්නේ පාලනය කරනවා කියන එකනේ. control කියන්නේ පාලනය කරනවා කියන එක. එහෙමනේ. පාලනය කියන්නේ මොකක්ද? control කරනවා කියන්නේ මොකක්ද? මොකක් හරි දෙයක් පාලනය කරනවා කියන කතන්දරේනේ. එහෙනම් මේ flow chart එකක් වුණත් පාලනය වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කලින් කතා කරන්නේ මේ මම කලින් එක පොඩ්ඩක් අඳින්න දැන් ටිකක් මීටර වෙන්න begin එක සහ මෙහෙම දැන් මම මේ නිකන් ලාවට ඇඳගෙන යනවා. මේ කටුවට අඳින්න එක ගණන් ගන්න එපා නිකන් මේ මොකක්ද ඒ වගේ ඉබ්බඩ. right. input x කියලා දාන්නම් x equals y plus z කියලා දාන්නම්. එතකොට output x කියලා දාන්න. right. එතකොට මේ කියන කතන්දරේ ඇත්තම කතන්දරේ හරිද? control structure එකක් කියන්නේ මේක පාලනය කරන විදියක්. යකෝ මේකෙ මොකද්ද පාලනය කරන්නේ? පාලනය කරන්න අම්බානික දේවල් තියෙනවා. හරිද? පාලනය කරන්න අම්බානික දේවල් තියෙනවා. මොකක්ද මේ පාලනය කරන්න තියෙන්නේ? ඇත්තටම පාලනය වෙන්නේ මෙන්න මේ කියන කොටු නෙමෙයි. හරිද? මෙන්න මේ කියන ඊතල පාලනය කරන විදියක් තියෙනවා. ඒ කියන්නේ මේ ඊතල මෙහෙම පල්ලටම යන්නේ නැහැ. හරිද? පල්ලටම යන අවස්ථා තියෙනවා. හැම වෙලෙම මෙහෙම පල්ලට යන්නේ නැහැ. මේ ඊතල ඔයාලට මේ පැත්තට යන්න පුළුවන්. මම අර චිත්‍රෙදි පෙන්නුවේ. මේ පැත්තට යවන්න පුළුවන්. ඊතල මේ පැත්තට යන අවස්ථා තියෙනවා. මේ පැත්තට යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පැති හතරටම මේ ඊතල ටික යනවා කියන කතන්දරේනේ. ඉතින් මොකද වෙන්නේ? දැන් හතරමං හන්දියක් ගත්තොත් එහෙම පාරක. හරිද? පාරක හතරමං හන්දියක් මෙහෙම ගත්තොත් එහෙම. හරිද? එකෙක් මෙහෙම යනවා සෙට් එකක් මෙහෙම යනවා ඔක්කොම මෙහෙම යන්න පටන් ගත්තොත් එහෙම මෙහෙන් එන එක්කෙනාට යන්නත් බෑ මෙහෙන් එන එක්කෙනාට යන්නත් බෑ. තව කේස් නේ උතන. හරිද? ඔය වගේ කේස් තියෙනවනේ. මේ හතර දිශාවටම ගමන් කරන්න පුළුවන් නම් මේ කියන කතන්දරයේදී මෙතන මෙන්න මේ කියන කතන්දරේ ගත්තොත් එහෙම මැදට දානවනේ එක්ක ට්‍රැෆික් ලයිට් එකක් නැත්නම් ට්‍රැෆික් කෙනෙක් දාලා ඕක පාලනය කරනවානේ. ඔය වගේ තමයි. හරිද? ඔන්න ඔය ඊතල ටික එහෙට මෙහෙට යන එක පාලනය කරන ක්‍රම තුනක් තියෙනවා. හරිද? ඔය ඊතල ටික එහෙට මෙහෙට යන එක පාලනය කරන ක්‍රම තුනක් තියෙනවා. හරිද? ඔය ක්‍රම තුන ඇවිල්ලා පළවෙනි එක ගත්තොත් එහෙම ඕකට කියනවා පළවෙනි එක සීක්වෙන්ස් කියලා. පළවෙනි එකට අපි කියනවා සීක්වෙන්ස් නැත්නම් අනුක්‍රමික. right? සීක්වෙන්ස් කියලා. දෙවෙනි එක ගත්තොත් ඒකට කියනවා අපි සිලෙක්ෂන්. නැත්නම් වරණ කියලා. වරණය කියලා කියනවා. හරි? අපි ඒක කතා කරමු වරණය කියන වචනේ ටිකක් ඇඬෙනවා නේ නිකන් මේ වචනේ දැක්කම සිංහල මීඩියම් කරත් නිකන් ඇඬෙනවා වරණ කිව්වම මොකක්ද යකෝ මේ කියලා. එහෙම තමයි. හරි ගණන් ගන්න. ඊළඟට තියෙනවා repetition. repetition නැත්නම් පුනර්කරණ. දැක්කම පුනර්කරණ මලගෙඩියයි. පොඩක් අමාරුයි. ඉවත් පැටලෙනවා කියනකොට. අවුලක් නැහැ. හරිද? ඒක ඉස්සරහට යනකොට දාගමු. right. ඔන්න පළවෙනි එක තියෙනවා sequence, දෙවෙනි එක තියෙනවා selection, තුන්වෙනි එක තියෙනවා repetition කියලා. ඔන්න තියෙනවා control structures තුනක්. ඔන්න ඔය control structure තුනේ මේ දෙක නම් ටිකක් ලේසි. හරිද? ඒ දෙක නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් ටිකක් ලේසියට ගේමක් නැතුව කරගන්න පුළුවන්. මෙන්න මේකෙදි පොඩ්ඩක් හිතන්න වෙනවා. හරිද? මේකෙදි නම් ටිකක් හිතන්න වෙනවා. ඒකින්ද තමයි මේ කතන්දරේ මම ඊළඟ දවසේ වෙනම ගන්නෙ. හරිද? ඊළඟ දවසේ වෙනම ගන්නෙ මේක ටිකක් අමාරු මන්ද. හරිද? මේක ටිකක් අමාරු මන්ද තමයි ඊළඟ දවසට ගන්න. ඒ ඊළඟ දවසේ repetition විතරක් නෙමෙයි. හොඳ ඊළඟ දවසේ past paper questions කරනවා. මේ ඔය හැම දෙයක්ම කරනවා. past paper questions එක જાති දේවල් MCQද මොනවාද අනම්මන කතන්දර ඔක්කොම ටික මේ programming flow charts වලට අදාළ ඔක්කොම ටික ඊළඟ දවසේ කරනවා. හරිද? repetition එක අදම කියලා දෙන්නේ නැත්තේ මොකද මේ selection එක repetition එක ඇත්තටම එක විදිහට යන්නේ ওই පොඩි ඊතලයකින් තමයි වෙනස් වෙන්නේ. හරිද?
ඉතින් මේක අද දවසේ දෙකම ඉගෙන ගන්න නිකන් අඬා ගන්න ඕනේ නෑනේ කියලා වෙලා යන්න. ඒක හන්දා. හරිද? මම පාවිච්චි කරන වචන ගැන වැඩි හිතන්න එපා. හරිද? ඒ විදිහ සාමාන්‍ය පාවිච්චි කරනවා නේ පොල්ලුණා. right. එතකොට selection repetition කියලා වචන මේ දෙකක් තියෙනවා. ඉතින් repetition නම් ඇත්තටම මේ සිංහල අච්චුපතේ මම දැක්කා පුනර්කරණ කියලා ඇතුලේ දාලා තියෙනවා iteration කියලා. iteration කියන්නේ repetition වලට තමයි. ඉංග්‍රීසි පොතේ නම් තියෙන්නේ repetition කියලා. හරිද? right. iteration කියන්නේ කිව්වත් එකයි repetition කිව්වත් එකයි දෙකම repetition ම තමයි. right. එතකොට sequence selection repetition කියලා control structures තුනක් තියෙනවා. right. sequence කියලා එකක් තියෙනවා, selection කියලා තියෙනවා, repetition කියලා තියෙනවා. ඉතින් repetition ගත්තොත් එහෙම ඇත්තටම repetition නම් චූට්ටක් විතර අමාරු වුණා අපි repetition එක චූට්ටක් විතර ඊළඟ දවසට දානවා. අපි අද කරන්නේ මෙන්න මේ දෙක sequence සහ selection කියන එක. ඉතින් මම sequence කියන එක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඇත්තටම හරිද? මේ selection part එක ගැන පස්සේ කතා කරමු. sequence කියන කතන්දරය ඇත්තටම ගත්තොත් එහෙම group එකේ link එක දාන්න. group එකේ link එක දාන්න. right. එතකොට දැන් මොකද කියෙන්නේ? තෙමිල වගේනේ. එහෙම තමයි ටිකක් දාඩි දාන්න. හරි. එතකොට sequence කියන එක ගත්තොත් එහෙම sequence කියන එක ගැන කතා කරොත් එහෙම sequence කියන්නේ ඇත්තටම මෙච්චර වෙලා කරපු ඒවා තමයි. හරි? අර පේලියෙන් පේලියට අනුපිළිවෙලට යන එක. හරි? අනුපිළිවෙලට ඕඩර් එකකට යන එකට තමයි අපි sequence කියලා කියන්නේ. හරි? පේලියෙන් පේලියට අනුපිළිවෙලට ඕඩර් එකට යන එකට තමයි අපි කියන්නේ sequence එකක් කියලා. අපි දැන් කලින් කතා කරේ අපි කලින් මෙච්චර වෙලා ලිව්වේ මොනවාද? පල්ලහැට යන්නේ. පල්ලහැට කොහෙටවත් ඊට මේට කැරකිවිලි නෑ. ගැලින්ම නිකන් පාරක් වගේ පල්ලට විතරයි යන්නේ. වන් වේ එකක් වගේ තමයි. පල්ලට යන්නේ. එක ස්ටෙප් එකකින් අනිත් ස්ටෙප් එකට, අනිත් ස්ටෙප් එකකින් අනිත් ස්ටෙප් එකට, අනිත් ස්ටෙප් එකකින් අනිත් ස්ටෙප් එකට, අනිත් ස්ටෙප් එකකින් අනිත් ස්ටෙප් එකට ආවම පල්ලට යන එකක් තමයි මේ සීක්වන්ස් කියන්නේ. අපි බලමු මේක කතා කරලා. අපි ගමු නිකන් එකක් multiply two numbers කියලා. numbers දෙක ගුණිතය හොයන්න කියලා. ආයෙකින් කොහොමද කරන්නේ? begin ඊළඟට ගන්නවා ඊළඟ පාර්ට් එක මොකක්ද? input x and y ඊළඟ පාර්ට් එක multiply කරන්න ගන්නේ මේ ගුණිතය සංඛ්‍යා දෙකක ගුණිතය. අපි කියමු a equals x into y කියලා. ඊළඟට මේක මේ ඩග්ගාලා කරන්නේ මේකේ චූටි වැඩක් කරනවා. output a ඊළඟට end right. ඔන්න ඔය කියන කතන්දරේ ගත්තොත් එහෙම හරිද? ඔන්න ඔය කියන කතන්දරේ ගත්තොත් එහෙම හරිද? මොකද වෙලා තියෙන්නේ? කොහෙටවත් මේක ගිහිල්ලාද නෑ. පල්ලට ඊළඟ ස්ටෙප් එකකින් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකකින් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකකින් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකකින් ඊළඟ ස්ටෙප් එකට. ඔව් decision box එකක් නැති flow chart තමයි හරියටම හරි. ඊළඟ ස්ටෙප් එකකින් ඊළඟ ස්ටෙප් එකට 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 කොහොමද පිළිවෙලකට ඕඩර් එකට ඔන්න ඉතින් පල්ලහැට ගලාගෙන යන එකට තමයි අපි අනුක්‍රමික නැත්තම් මොකක්ද sequence control structure එකෙන් කරන්නේ. කොහොමද? ඊළඟ ස්ටෙප් එකෙන් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකෙන් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකෙන් ඊළඟ ස්ටෙප් එකට ආයේ වගේ පඩි පෙලක් නගිනවා වගේ. පඩි පෙලක් නගිනකොට එකක් නැගලා එහෙම තමයි උඩටම යන්නේ. හරිද? කොහෙවත් වංගු නෑනේ. ඒ වගේ තමයි කොහොමද පල්ලට එක ස්ටෙප් එකකින් එක ස්ටෙප් එකකට එක ස්ටෙප් එකකින් එක ස්ටෙප් එකකට ඕඩර් එකට පිළිවෙලකට යන එකට තමයි අපි කියන්නේ මොකක්ද sequence කියලා. බලන්න මේකේ control structure එක control වෙලා තියෙන්නේ කොහොමද කියලා මේ කියන arrow එක පල්ලට විතරයි ගිහිල්ලා තියෙන්නේ. ආය උඩට හැරෙලි වංගුල මිලි ඒව මොකවත්ම නැහැ. හරි? ඒව කිසිම දෙයක් නැහැ. පල්ලට විතරයි යෝග ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි මේක පොතේ ලියනවා වගේ මේ පැත්තට ලියන්න බැරිද කියලා. මේක මේ පැත්තට දාලා එහෙම ලියන්නේ නැහැ. හරිද? ලියන්න බැරි කමක් නැහැ. ඒ වුණාට ලියන්නේ නැහැ. හරිද? එහෙම කරන්නේ නැහැ. හරි? එහෙම කරන්නේ නැහැ. එහෙම ලියන්නේ නැහැ. right.
ඔන්න ඉතින් අපි ওই සීක්වෙන්ස් එක දන්නා හන්ද දැන් සීක්වෙන්ස් කියන එකට මෙච්චර වෙලා කතා කරේ උදේ ඉඳන් ඒක හන්දා මම අනම්මනම් කතන්දර කරන්නේ නැතුව මම ඊළඟ කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකට යනවා මොකක්ද සිලෙක්ෂන් කියන එකට නැත්තම් වර්ණය කියන එකට වර්ණය right මොකක්ද මේ සිලෙක්ෂන් නැත්තම් වර්ණය කියන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකෙන් කරන්නේ හරි අපි බලමු සිලෙක්ෂන් නේ ඔන්න සිලෙක්ෂන් නැත්තම් වර්ණය කියලානේ මම කියවන දෙවෙනි කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක වර්ණය හරිද ඔන්න දැන් පේපර් එකක් ඔයාලට හම්බ වෙනවා පළවෙනි පේපර් එක මොකද MCQ ප්‍රශ්නයක් නැත්තම් මොකක්ද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඕකේ තියෙනව නේද ඔය වර්ණය කියන කතන්දරේ බහුවර්ණය කිව්වහම එහෙනම් වර්ණය කියන කතන්දරේ තියෙනවනේ උතන බහුවර්ණය ආයෙත් වර්ණය කියන කතන්දරේ උතන තියෙනවා එහෙනම් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් බහුවර්ණය කියන්නේ මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් කියන්නේ මොනවාද උත්තර හතරක් දීලා තියෙනවා උත්තර හතරෙන් හොඳම දේ සිලෙක්ට් කරන කතන්දර හොඳම දේ සිලෙක්ට් කරන්න ඕනේ ආයෙත් බහුවර්ණයෙන් මොකක්ද කරන්නේ උත්තර හතරක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි ඊට අඩු ප්‍රමාණයක් හරි නැත්නම් උත්තර දෙකක් හරි කීයක් හරි එක උත්තරයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒකෙන් උත්තරේ සිලෙක්ට් කරලා ඒක යටින් ඉරක් ගන්න එක තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කරන්නේ එහෙනම් සිලෙක්ෂන් කියන්නේ මොකක්ද සිලෙක්ට් වර්ණය කියන්නේ මොකක්ද හොඳම දේ සිලෙක්ට් කරලා දෙන එක තමයි හරිද හොඳම දේ සිලෙක්ට් කරලා දෙන එක තමයි හරිද හැබැයි මේක පොඩ්ඩක් බහුවර්ණ වලට වඩා වෙනස් මම මේ වර්ණය කියන වචනේ කියලා දෙන්නයි බහුවර්ණ කියලා ගත්තේ මේ කන්ෆියුස් කරගන්න එපා පටල ගන්න එපා මේ කියන බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ වර්ණය කියන එක වර්ණය කියන්නේ සිලෙක්ෂන් හරි ඒ වචන දෙකේ ඩෙෆිනිෂන් එක කියන්නයි මම ගත්තේ බහුවර්ණය කියන්නේ වර්ණය කියන්නේ සිලෙක්ෂන් කියන්නේ සිලෙක්ට් කරන්න ඕනි තෝරා ගැනීමක් කරන්න ඕනි කියන එකට තමයි අපි වර්ණයක් නැත්නම් සිලෙක්ෂන් එකක් කියලා කියන්නේ හරි අපි බලමු මේ කියන කතන්දරේ කොහොමද කරන්නේ කියලා දැන් වර්ණයක් කිව්වම සිලෙක්ෂන් එකක් කිව්වහම සිලෙක්ෂන් එක කිව්වහම මෙහෙමනේ ඇත්තටම සිලෙක්ෂන් එක කිව්වොත් මේකයි කතන්දරේ සිලෙක්ෂන් එකක් කිව්වොත් සාමාන්‍යයෙන් තෝරා ගැනීම එකකට වැඩිය තියෙනවනේ හරිද එකකට වැඩිය තියෙනවා හරිද හැබැයි එකකට වැඩිය තිබුණා කියලා අපි 3 4 5 ගන්න යන්නේ නැහැ අපිට සිලෙක්ෂන් එකක මේ කියන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකේ සිලෙක්ෂන් එක අපිට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ දෙකයි හරිද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක උත්තර 4ක් තිබුණාට ගොඩක් වෙලාවට අපි තීරණ ගන්නවානේ හරිද මේ කතන්දරේ මෙතනදී මම කියන්නම්කෝ සිලෙක්ෂන් එකේදී මේ කියන ඩිසිෂන් බොක්ස් එක එනවා ඔන්න ඉතින් ඩිසිෂන් බොක්ස් එක ආවා අරකෙදී ආවේ නැහැ හරිද අර කිව්වා වගේ මැසේජ් එකක් දාලා තිනවා වෙබ් ඩිසයින් ගැන කරනවා වෙබ් ඩිසයිනින් අනිවාර්යයෙන්ම HTML ගැන කරනවා ලබන සතිය නෙමෙයි ඊට පස්සේ සතිය කියලා මම හිතන් ඉන්නේ මම හරියටම බලලා group එකට එහෙම මැසේජ් එකක් දාන්නම් වෙබ් ඩිසයිනින් HTML use කරලා කොහොමද වෙබ්සයිට් එකක් හදාගන්නේ කියන කතන්දරේ මම කරන්න බා හරි ඒක කරනවා හරි ඊළඟට මේක බලමු සිලෙක්ෂන් එකක් කිව්වම ඔන්න ඔතෙන්දි ඩිසිෂන් බොක්ස් එක එනවා alright ඔන්න ඔතෙන්දි ඩිසිෂන් බොක්ස් එක එනවා ආයේ කියන්නේ ඩිසිෂන් එකක් කියන්නේ තීරණයක් ඩිසිෂන් එකක් කියන්නේ තීරණයක් ඩිසිෂන් එකක් කියන්නේ තීරණයක් ඒ කියන්නේ තීරණයක් ගන්නකොට සාමාන්‍යයෙන් 99%ක්ම තීරණ මොනවාද ඔව්ද නැද්ද ඔව්ද බෑද ඔව් හරි නෑ හරි එහෙම තීරණ ඔය සමහර කට්ටිය කියන්නේ කියලා නේ දැන් නම් මේ කට්ටියට කොරෝනා හන්ද නම් ඔය කියන තීරණ ගන්න විදියක් නැහැ. හරිද? ඒ જાති තීරණ ආද බෑද? එහෙම තීරණ අහනවනේ සමහර කට්ටිය ගිහිල්ලා. ආයි ආද බෑද? ආයි වගේ තීරණ තමයි දෙපැත්තටනේ තියෙන්නේ. ආද බෑද? ආයි වගේ. මෙතෙන්දිත් ඔය කියන කතන්දරේ තමයි වෙන්නේ ඔව්ද නැද්ද කියන කතන්දරේ. අද කනවද නැද්ද? මොකද තීරණයක්. උදේට කනවද නැද්ද? කනවා. එහෙම. කන්නේ. එහෙම තීරණයක්. අද රැට නිදා ගන්නවද නැද්ද? නිදා ගන්නවද නැද්ද? තීරණයක්. තීරණ ගන්න බෑ ගන්නවද නැද්ද ඔන්න දෙපැත්තයි බලන්න මම මේ කියන්නේ මේ ඔක්කොගෙම දෙපැත්තයි තියෙන්නේ කනවද නැද්ද කනවද නැද්ද දෙපැත්තයි අද පන්ති කරනවද නැද්ද ඉඳ ගන්නවද නැද්ද වතුර බොනවද නැද්ද උඩ පයින්නවද නැද්ද දුවනවද නැද්ද ඉස්කෝලේ යනවද නැද්ද ඔත්තු ගනවද නැද්ද මොනවාද පැති දෙකක් එහෙමනේ පැති දෙකක් තිබුණේ හැම දෙයකම හරි හැම දෙයකම පැති දෙකක් හරි ආද බෑද එහෙම හරි ආද බෑද බැරි නම් හේතුව කියන්නේ එහෙම නෑ ඒව නෑ හරි එහෙම දේවල් නෑ ආද බෑද හරි අච්චරයි හේතු කියන්නේ නෑ ඒ වගේ තමයි right link එක දාලා නෑ thank you මේකට link එක දාන්න group එකේ co-host
හරි. එතකොට දැන් ඊගෙඩි ආහයද වැයද කනවාද නැද්ද ආවෝ හැම තීකම දෙපැත්තක් තියෙනවා. හරි. ආ සිලෙක්ෂන් කියන කතන්දරේ ඔච්චර තමයි 500ක් නෑ හැබැයි දෙපැත්තයි තියෙන්නේ. හරිද? 500ක් නෑ දෙපැත්තයි තියෙන්නේ. හා පැත්තද බෑ පැත්තද. හරිද? හා පැත්තද බෑ පැත්තද. ඔන්න ඔය කියන පැති දෙක යනවා. ඔන්න යනවා හා පැත්ත, ඔන්න කියනවා බෑ පැත්ත. හරිද? ඔන්න යනවා හා පැත්ත, ඔන්න යනවා බෑ පැත්ත. හරිද? ඔන්න යනවා කනවද නැද්ද කියලා ඕනේ. අපි හා පැති බෑ පැති වෙන්න ගන්න නැතුව කනවද නැද්ද? ඔන්න යනවා කනවා කියන පැත්තට, ඔන්න යනවා කන්නේ නැහැ කියන පැත්තට. හරිද? alright. ඔය වගේ තමයි. මෙතන මේ decision box එකේ සාමාන්‍යයෙන් ගත්ත බාහිර control structure එකේ මේ ඊතල දෙක දෙපැත්තට ගියා. right? ඔය වගේ තමයි. ඕක මම හරියටම example එකක් අරන් කියලා දෙන්නම්. හරිද? ඊට කලින් නිකන් මතක තියාගන්න මම දේවල් ටික කියන්නම්. මේ selection එකේ decision box එක ගත්තොත් එහෙම මේ decision box එකේ condition එකක් තියෙනවානේ. කනවද නැද්ද? අපි කනවද නැද්ද කියන decision එක ගමු. උදේ පාන්දර ඉස්කෝලේ යන්න තියෙනවා. හරි උදේ පාන්දර ඉස්කෝලේ යන්න තියෙනවා. ඉතින් දැන් තව ඩිංගිකින් බස් එක එනවා. ඔයා දැන් කල්පනා කරනවා කනවද නැද්ද කියලා. කනවද නැද්ද උදේ පාන්දර ඉස්කෝලේ යන්න දැන් කනවද නැද්ද කියන තීරණය දැන් ඔයා ගන්න හදන්නේ. එහෙනම් මතක තියාගන්න දැන් ওই තීරණේ ගත්තොත් එහෙම ඔය කියන තීරණේ ගන්නකොට හරිද මොකක්ද උනේ කනවද නැද්දනේ එහෙනම් ওই තීරණේ ගන්න මොකක් හරි කන්ඩිෂන් එකක් ආවනේ මොකද්ද කන්ඩිෂන් එක කනවද මේ මම කිව්වේ සිංහල තේරෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට හරි should I eat හරි එහෙම ලියන්න බෑ ඒක දිගට ඒකෙන් ඉඳන් මේ කනවද කියලා කනවද ඒ කන්ඩිෂන් එක මතනේ මගේ හාද බෑද කියන එක තීරණය වෙන්නේ කනවද කණ්ඩ බෑගේ බඩගින්න නැහැ ඒ වගේ සිග්නල් එකක් දෙන්නේ කනවද කිව්වොත් එහෙම මේකේ yes no පැත්තක් තියෙනවා yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා එහෙමනේ yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා නිදා ගන්නවා දැවුවා yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා ඒ වගේ තමයි හරිද දැන් මේ decision box එක ගත්තොත් එහෙම ඊතල දෙකක් මම ඇදලා තියෙනවානේ එක ඊතලයක් තියෙනවා yes පැත්තට අනිත් ඊතලේ තියෙනවා no පැත්තට අනිත් ඊතලේ තියෙනවා no පැත්තට හරි එක ඊතලයක් තියෙනවා yes පැත්තට අනිත් ඊතලේ තියෙනවා no පැත්තට ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක ඔයා කනවද කියලා හිතුවොත් එහෙම දැන් සාලෙට වෙලා හිතේ හිතා ඉන්නවා කනවද නැද්ද කියලා කනවා කියලා ඔයා තීරණය කරොත් කුස්සියට යනවා yes කියලා තීරණය කරොත් කුස්සියට යනවා හරි no කියලා තීරණය කරොත් නිදා ගන්න යනවා එහෙම හරි no කියලා තීරණය කරොත් නිදා ගන්න යනවා ඒ වගේ තමයි කනවද කියලා කිව්වොත් එහෙම ඔන්න හැදලා යනවා කුස්සියට කණ්ඩ වේයප්ප නිදිමතයි කියලා නිදා ගන්න આવොත් ඔන්න යනවා නිදිමතේ නිදා ගන්න ඒ වගේ තමයි හරිද ඕක හරියටම තේරෙයි අපි පොඩි ප්‍රශ්නයක් කරමු සිලෙක්ෂන් එකේ බලන්න ටියුට් එකේ ප්‍රශ්නයක් දීලා ඇති නම්බර්ස් දෙකක් දීලා ඒ නම්බර්ස් දෙකේ largest number එක output කරන්න කියලා. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් input කරලා සංඛ්‍යා දෙකෙන් විශාලතම අංකය output කරන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි ඕකත් ඇනලයිස් කරමු. මේව ඇනලයිස් කර ඉතින් ඉන්න ඕනේ නැහැ. ඉතින් මම පොඩ්ඩක් තේරෙන්නයි මම මේක හැම වෙලේම ඇනලයිස් කරන්නේ. thank you තේරෙන්නේ මම කියන්නේ input process and output කියන කතන්දරේ ගත්තොත් එහෙම ඇත්තටම කතන්දරේ හරිද මේ කියන කතන්දරේ ගත්තොත් එහෙම සංඛ්‍යා දෙකක් input කරලා ඒ සංඛ්‍යා දෙකෙන් විශාලතම අංකෙනේ හොයන්න ඕනේ. එහෙමනේ කතන්දරේ වෙන්නේ. හරි. ඒ සංඛ්‍යා දෙකෙන් විශාලතම අංකෙනේ අපි හොයන්න ඕනේ. හරිද? right. එහෙනම් හරිද මේකෙදි අපි use කරන symbols වගේක් තියෙනවා. මම මේක මේ නිකමට මේ දැනට ලියන්නේ නිකමට ඕනම වචනේ කියලා තියෙන්නේ නිකමට කියලා. ඉස්සරහට අපි ඕක ගැන වැඩිපුර කතා කරනවා. මේකෙදි අපිට use කරන්න පුළුවන් selection එකක් ගන්නකොට අපිට use කරන්න පුළුවන් symbols තියෙනවා. මොනවාද? greater than. ඒ කියන්නේ විශාලද less than greater than no equal less than no equal ඒ වගේ දේවල් තියෙනවා. හරි ඒ වගේ ඔය වගේ තියෙනවා හයක් විතර තියෙනවා හරිද not equal හරි එතකොට equal හරි ඔය වගේ හයක් තියෙනවා සමාන නැහැ නැත්නම් සමානයි ඔය වගේ මේ කියන ඔපරේටර්ස් හයක් තියෙනවා හරිද ඒක ගැන වැඩි හිතන්න එපා දැනට ඔය හයෙන් තමයි ඇත්තටම සිලෙක්ෂන් එකක් ගන්නෙ ඕවා අපි කතා කරනවා පස්සේ දැනට මේක නේ පොඩ්ඩක් පොඩි අයිඩියක් ගන්න තමයි මේ ඒවා හයක් තියෙනවා කියලා පොඩි අයිඩියක් තියාගෙන ඉන්න ලොකුවට තියාගන්න එපා චුටියක් තියාගන්න හරි ඔන්න ඉන්පුට් ගත්තොත් එහෙම
මම අංක දෙකක් ඉන්පුට් කරලා ඕනේ x සහ y කියන අංක දෙක ඉන්පුට් කරනවා. දැන් මම බලන්න ඕනි. හරිද? අපි ගමු ඉන්පුට් කියන ඉන්පුට් කරනවා x සහ y කියන එක ඉන්පුට් කරනවා. ඊළඟට මම මොකද කරන්නේ මේක process එක ගන්නවා. ඒ කියන්නේ process එක මොකක්ද? මම මුලින්ම බලනවා x වැඩිද කියලා y වලට වැඩිද. හරි? x වැඩිද කියලා බලනවා y වලට වැඩිද. නැත්නම් ඔයාලට බලන්න පුළුවන් මේක තව එකක් මොකක්ද? y විශාලද කියලා x වලට වැඩිද. එහෙමනේ. මොකක්ද? එක විදියක් බලන්න පුළුවන් x විශාලද y වලට වැඩිද කියලා. හරිද? තව එකක් තියෙනවා ඔයාලට එක්කෝ අනිත් පැත්තට බලන්න පුළුවන් y විශාලද x වලට වැඩිද කියලා. ඔයාලට මේ දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. හැබැයි එකයි. හරි? 500ක් ගන්න බෑ. හරිද? එකයි. එකම එකයි ගන්න පුළුවන්. එක ඩිසිෂන් බොක්ස් එකක එන්න පුළුවන් එක කන්ඩිෂන් එකයි. හරිද? ඒක මම ඉස්සරහට කියලා දෙනවා. එක ඩිසිෂන් බොක්ස් එක ගන්න පුළුවන් එකම එක කන්ඩිෂන් එකයි. ඒක මම ඉස්සරහට කියලා දෙනවා. මේක ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් ගන්න පුළුවන් ගන්න බෑ කියලා නෑ. හැබැයි ඕගොල්ලෝ ලොජික් ගේට්ස් කරලා තියෙනවනේ. ලොජික් ගේට්ස් එහෙම කරලා තියෙනවනේ. ඒකේ and not nor or NAND ඒ වගේ දේවල් තියෙනවනේ. අන්නේ ඒ කියන දේවල් ඒ ලොජික් ඒ කියන්නේ and not or ඒ කියන ලොජික්ස් යූස් කරලා ඔයාලට පුළුවන් ඉතින් ඩිසිෂන්ස් පහක් විතර එකට දාගන්න. එහෙම බැරි කමක් නෑ. හරිද? ඩිසිෂන්ස් දෙකක් විතර එකට දාගන්න පුළුවන් බැරි කමක් නෑ. හැබැයි O level වලදී නෑ. හරිද? O level වලදී නෑ. හරිද? මම මේ O level වලටනේ කරන්නේ. නැත්තම් කට්ටිය බලයි දැන් කවුරු හරි එකෙක් ඇවිල්ලා බලලා අයියෝ ඔබ දාගන්න බැරි මේක and not දාලා දාන්න පුළුවන්. දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක දාන්න පුළුවන්. එහෙම කේස් එකක් නෑ. හැබැයි මම මෙතනදී ඕක යූස් කරන්නේ නැහැ. මොකද අපි කරන්නේ O level වලට and or not එන්නේ නැහැ. and or not ආවනම් ඇඳිලා යනවා මෙතනදී. ඒක හන්ද වෙලාවට දෙයියන්ට බින්දෙන්න මේ ආවේ නැහැ කියලා. හරි. එතකොට දැන් මෙතන දැන් මම කිව්වේ එක නීතියක් මම කිව්වා. එක ඩිසිෂන් බොක්ස් එකකට එන්න පුළුවන්. එක තීරණයකදී එන්න පුළුවන් එකයි. හරි? එක තීරණයකදී එන්න පුළුවන් එක කන්ඩිෂන් එකක් විතරයි. එක ඩිසිෂන් බොක්ස් එකක් ඇතුලේ එන්න පුළුවන් එක කන්ඩිෂන් එකක් විතරයි. මේක කරනකොට තේරෙයි තව මෙතන 60ක් කියලා ලිව්වට මෙතනින් මේ දෙකෙන් එකක් ඔයා තෝරගන්න ඕනේ. හරි මම තෝරගන්නවා මේක. right. ඊළඟට output කරනවා largest number. විශාලතම අංකය මම output කරනවා. right. දැන් මම මේක මෙතෙන්දිම කියන්නම්. එක ඩිසිෂන් එකක එන්න පුළුවන් එක කන්ඩිෂන් එකයි. ඒ කියන්නේ ඔයාට එක වෙලාවකදී ගන්න පුළුවන් එක තීරණයයි. ඒ කියන්නේ කනවද නැද්ද? කනවද නැද්ද කියන එක තීරණය කළා තමයි ඔයා තීරණය කරන්නේ නිදා ගන්න යනවද නැද්ද කියලා. හරි. නිදා ගන්න යනවද නැද්ද කියලා තමයි තීරණය කරන්නේ. ටීවී බලනවද නැද්ද? ඒ වගේ මොකක් හරි තීරණ ගන්න එක තීලාවක එක තීරණයක්. තීරණ 60ක් එකපාර ගන්න බෑ. එහෙමනේ. හරි. තීරණ 60ක් එකපාර ගන්න බෑ. එක වෙලාවක ගන්න පුළුවන් එක තීරණයක්. හරි. මට වතුර තිබායි වතුර බොනවද නැද්ද? ඒ වගේ. හරි. ඒ වගේ තීරණ ගන්න පුළුවන්. එක තීරණයක් එක වෙලාවක. තීරණ 60ක් එකපාර ගන්න බෑ. හරි ඒ වගේ එක කන්ඩිෂන් එකක් එක වෙලාවක විතරයි යන්න පුළුවන්. හරි අපි බලමු මේක ඇඳලා එතකොට තීරණේ first of all මම begin කියන එක දානවා. මම ඉතින් begin එකට මම එනවා. හරිද? ඊළඟට අර begin එකට මම එනවා ඔය ලංකාවේ ලේසි මේක ලංකාවේ ලෝකෙම තියෙන ලේසිම ස්ටෙප් එක නේ begin කියන්නේ. ඉතින් ඕක දෙපාරට දානවා. ඊළඟට මම මොකද කරන්නේ? ඉන්පුට් කරන්න බෑ අංක දෙකක්. මොකද ඉන්පුට් කරන්න බෑ අංක දෙකක්. ඒ අංක දෙකෙන් මම බලන්න ඕනේ මොකක්ද විශාලම අංකය කියලා. ඔන්න මම ඉන්පුට් කරනවා. අංක දෙක. එකෙන් ඉන්පුට් කරන්න. ඉන්පුට් x සහ y කියන අංක දෙක මම ඉන්පුට් කරා. ඔන්න මම ඉන්පුට් කරා ප්‍රශ්නයක් නැහැ. හරි? ටියුට් එක දාන්න මේ zoom එකට දාන්න. ටියුට් එකේ වයි. right. එතකොට මේකෙදි ඔන්න දැන් මම x සහ y right. දැන් ඔයාගෙන් ටීචර් අහනවා නෙගටිව්. දැන් ඔයාට කියනවා ටීචර් නෙගටිව්. නැගිටලා මම දැන් ඉලක්කන්තයක් කියනවා ඒක විශාලතම අංක කියන්නේ. එතකොට ටීචර් අංක දෙක කියනකම් ඉන්න බෑ ඔයාට. මේ විශාලම අංකේ මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ ටීචර් අංක දෙකක් කියනවා. 25 සහ 36 කියලා. ටීචර් අංක දෙකක් කියපු ගමන් මොකද වෙන්නේ? ඔයා ඒ අංක දෙක ඔළුවට දාගන්නවා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මේකේ විශාලම අංකය මොකක්ද කියලා. ටීචර් කියනවා 26යි 34 කියලා. ඔයා මොකද කරන්නේ? ටීචර්ගෙන් ඒ අහපු දේ ටකස් දාලා ඔළුවට දාගන්නවා. මේක ටක් ටක් ගාලා වෙන දේවල්. හරිද? ටක් ගාලා කනට දාගන්නවා. කනෙන් ඔළුවට යනවා. 26යි 34 කිව්වා. ඔය දෙකෙන් වැඩිම අංකේ මොකක්ද කියලා ඊළඟට තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ඔන්න ටීචර් අංකේ කිව්වා. දැන් මම තීරණය කරන්න ඕනේ. හරිද? ඔන්න මම ඉන්පුට් පාර්ට් එක කරලා තියෙන්නේ. ඔන්න මම ඉන්පුට් කරලා තියෙන්නේ. ඔන්න දැන් මම තීරණය කරන්න ඕනේ. හරිද? ඔන්න දැනුයි මම තීරණය කරන්න ඕනේ. මොකද දැන් ඊළඟට කරන්න දෙයක් නැහැනේ.
මේ ස්ටෙප් එකෙන් පස්සේ මට අංක දෙකක් දීලා නම් තියෙන්නේ මම ඊළඟට මොකක්ද කරන්න ඕනේ තීරණය ගන්න ඕනේ මේ දෙකෙන් වැඩිම ඉලක්ක මොකක්ද කියලා තීරණය ගන්න ඕනේ එහෙනම් අනපන කතන්දර නෑ තීරණයක් නම් ගන්න තියෙන ඊළඟට දානවා තීරණ කොටුවක් මොන දැම්මා ඩිවිෂන් බොක්ස් එක හරි ප්‍රශ්නයක් නෑනේ එහෙනම් මේ දෙකේ විශාල මාර්ගය මොකක්ද කියලා බලන්න මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි විශාලද කියලා බලන්න අපිට පුළුවන් කන්ඩිෂන් එකක් දාන්න x is greater than y x is greater than y මේ කියන කන්ඩිෂන් එක දාමු ඔන්න එක කන්ඩිෂන් එකක් එකපාර හරිද වෙන එක එක කන්ඩිෂන්ස් දාන්නේ නැහැ එක කන්ඩිෂන් එකක් එකපාර දාන්න පුළුවන් ඒක ඉස්සරහට කතා කරනවා කන්ඩිෂන්ස් 60ක් විතර එන කන්ඩිෂන්ස් 3-4ක් එන එකක් අපි කතා කරනවා ඉස්සරහට ඒක ප්‍රශ්න තියෙනවා ඩියුට් එකේ ප්‍රශ්න තියෙනවා thank you ප්‍රශ්න තියෙනවා ඩියුට් එකේ අපි ඒක ඉස්සරහට කරනවා දැන්ට නිකන් මම දැන් මේක චූටි මේකක් මේක හද්දපට්ට චූටි ඇබිත්තන් එකක් මේ කරන්නේ මේක ලේසි හරිද ඉස්සරහට ටිකක් කතා කරමු ඕන්න මගේ කන්ඩිෂන් එක දානවා සමහර කට්ටිය දැන් ඕගොල්ලෝ මේක කරලා තියෙන හන්ද මම කියන්නේ සමහර කට්ටිය ගොඩක් වෙලාවට මේකේ දානවා if කියන කතන්දරේ හරිද if x is greater than y කියලා මෙතන ප්‍රශ්නෙකුත් දානවා හරිද අවුලක් නෑ වැරදි නෑ ප්‍රශ්නයක් නෑ ඉතින් වැරද්දක් නෑ හැබැයි මතක තියාගන්න හරිද මේක වැරද්දක් නෑ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ මේක හරි මේක දාන්න පුළුවන් මේක අවුලක් නෑ හරිද හැබැයි වැඩේ කියන්නේ මේ ඩිසිෂන් බොක්ස් එකක් කියන්නේම if තමයි අපි ඔය කතා කරන සූඩ කෝඩ් වලින් හරිද ඩිසිෂන් බොක්ස් එකක් කියන්නේම if තමයි මම මේ දන්නේ හින්දා ඔයගොල්ලෝ කියන්නේ ඩිසිෂන් බොක්ස් එකක් කියන්නේම if නේ කන්ඩිෂන් එක මොකක්ද කන්ඩිෂන් එකක් පටන් ගන්නවා නම් if වලින් පටන් ගන්නෙ if වලින් තමයි පටන් ගන්නෙ if වලින් තමයි කන්ඩිෂන් එක පටන් ගන්නෙ එහෙනම් ඉතින් තීරණ කොටුවක් කියන්නේම if තමයි ඉතින් ඔයාලා if දාලා ඉන්න ඕනේ නැහැ ඉතින් මම පොඩක් කිව්වේ ඒක දැනගන්න ඒක දැම්මා කියලා වැරද්දක් නැහැ හරි ඒක දැම්මා කියලා වැරද්දක් නැහැ ඊළඟට මම මොකද කරන්නේ ඔන්න දානවා දෙපැත්තට මොකද තීරණය ගත්තාම ඔව් හරි නෑ හරි දෙපැත්තක් තියෙනවා එහෙනම් මම මේක පෙන්නන්න ඕනි මතක තියාගන්න ඔයාලා එක පෙන්නන්න ඕනි මේක yes පැත්ත මේක no පැත්ත කියලා ඔයාලට අවුලක් නෑ ඔයාලට මෙතනින් no ලියන්න ඕන no ලියලා මෙතනින් yes ලියන්න අවුලක් නෑ ඒක වැරද්දක් නෑ දෙපැත්ත මාරුණා කියලා හරි රෙකෝඩ් කරනවා මම හිතනවා group එකට දාන්න ගොඩක් කට්ටිය කතා කරලා ඉල්ලුවොත් නැත්තම් වෙන වැඩක් තියෙනවා මම ඒ ක්‍රමයට ඕගලන්ට කියන්න. හරි. එතකොට yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා. හරිද? ඕනම දෙයක yes පැත්තක් ඕනම ප්‍රශ්නයක ඕනම තීරණයක yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා. ඔන්න ඉතින් මගේ තීරණයට හේතු වෙන කන්ඩිෂන් එක තමයි මේ තියෙන්නේ. මේක ඇත්තද නැද්ද කියලා දැන් බලන්න ඕනේ. ඔන්න තීරණය ගන්න හදන්නේ තීරණේ දෙපැත්තක් තියෙනවා ඔන්න අනිවාර්යෙන් බලන්න ටියුට් එකෙත් මම ඇඳලා ඉතින් මේ වගේ කොටුවක් ඇඳලා මේ තීරණ කොටුවේ දෙපැත්තක් තියෙනවා එක පැත්තක් තමයි yes කියන පැත්ත අනිත් පැත්ත තමයි no කියන පැත්ත ඔන්න තියෙනවා yes කියන පැත්තයි no කියන පැත්තයි හරි ඔන්න yes කියන පැත්ත සහ no කියන පැත්ත තිබුණා right ඊළඟට මොකද වෙන්නේ දැන් ඔයාට සිද්ධ වෙනවා මේකෙන් තීරණය ගන්න අපි බලමු මේ තීරණය ගන්න කොහොමද කියලා හරිද මතක තියාගන්න ඕනි මෙච්චරයි මේ කොටුව ඇන්දොත් මේකේ yes පැත්තක් සහ no පැත්තක් තියෙනවා ඔයාට බෑ මෙහෙම අඳින්න එකක් නැතුව අඳින්න බෑ ඒක මතක තියාගන්න හරිද අනිවාර්යෙන්ම මේකේ දෙපැත්තක් පිටට එනවම තමයි හරි මේ පිටට නෙමෙයි මේක ඇතුළට යන්නේ මේක පිටට එනවම තමයි දෙපැත්තක් තියෙනවා yes සහ no තියෙනවම තමයි හරි yes සහ no තියනවාද තමයි අර හාද බෑදි කියලා අහලා හාම කියන්න ඕනි නැත්තම් ගානවා එහෙම බෑනේ හරිද එක්ක ආ කිය නැත්තම් බෑ කියයි දෙකෙන් ඕන එකට දෙපැත්තක් තියෙනවා එහෙම එකක් තියෙනවා රයිට් ඒ වගේ තමයි රයිට් එතකොට මෙතන no ගත්තොත් එහෙම ඔන්න yes පැත්තක් දැම්මයි no පැත්තක් දැම්මා හරි ඔන්න දැන් බලමු මේක තමයි ඉන්ටරෙස්ටිංම තැන මෙතන හරිද රයිට් අපි x විශාලයි y කියන කන්ඩිෂන් එකනේ දැම්මේ x විශාලයි y කියන දේ ඇත්ත වුණොත් ඇත්තටම හරිද x විශාලයි y කියන දේ ඇත්ත වුණොත් ඇත්තටම මෙතන විශාලම අංකෙ වෙන්නේ x නේද මම ආයි කියන්න thank you right එතකොට x is greater than y කියලා ගත්තොත් එහෙනම් මම ආයි කියන්නම් x is greater than y කියලා ගත්තොත් මේ කියන කන්ඩිෂන් එක ඇත්ත වුණොත් මොකද වෙන්නේ මේකනේ විශාලතම ලකුණ විශාලම අංකේ මේකනේ ආයෙ ගත්තොත් ආයෙ කියන්න
x is greater than y කියන එක ගත්තොත් එහෙම. හරි? x is greater than y කියන කතන්දරේ ගත්තොත් එහෙම මම. හරිද? මේක ඇත්ත නම් මේ කියන කතන්දරේ ඇත්ත නම් මේ කන්ඩිෂන් එක ඇත්ත නම් හරිද? x නේ ඇත්තටම විශාලම අංකේ. එහෙමනේ. ඇත්තටම විශාලම අංකේ x නේ. එහෙනම් මොකද වෙන්නේ? s පැත්තට දානවා. output කරන්න කියලා x. ඇයි එහෙම දාන්නේ? ඇයි output කරන්න x කියලා දාන්නේ? මොකද මේක ඇත්ත නම් මේක yes නම් මේක true නම් මේ කියන කතන්දරේ ඇත්ත නම් x නේ විශාලම අංකෙ වෙන්නේ. තේරුණානේ? x නේ විශාලම අංකේ මේක ඇත්ත නම් මේ කියන කන්ඩිෂන් එක ඇත්ත නම් x is greater than y කිව්වොත් x විශාලයි y වලට වැඩිය කියලා මේ කන්ඩිෂන් එක දුන්නොත් එහෙම x නේ ලොකුම ඉලක්කම වෙන්නේ. ඇත්තනේ මේ කතන්දරේ ඇත්ත වුණොත් x නේ ලොකුම විශාලම අංකෙ වෙන්නේ. එහෙනම් මම output කරනවා yes පැත්තේ. හරි? මේක ඔව් කියන පැත්තේ. මේ කියන කතන්දරේ ඔව් කියන පැත්තෙන් output කරන්නේ x කියලා. right. ඊළඟට මේ no පැත්තකුත් තියෙනවනේ. x විශාලයි y වලට වැඩි කියලා කිව්වොත් එහෙම මේ කතන්දරේදී මේක no වෙනවා කියන්නේ මොකක්ද? x කියන එක කුඩායි. මේක බොරු. x කියන එක කුඩායි. y තමයි ලොකුම. එහෙමනේ. එහෙමනේ වෙන්නේ. x කියන එක කුඩායි y තමයි ලොකුම කියන කතන්දරේ මේ කතාව බොරුවක්. ඒකනේ කියන්නේ x is greater than y කියන පැත්තේ no පැත්ත ගත්තොත් එහෙම no කියන්නේ මේක බොරුවක් මේක බොරු මේක ඇත්තක් නෙමෙයි. x විශාල නෑ y වලට වැඩි කියලා කියන්නේ අනිවාර්යෙන් y ලොකුයි කියන එකනේ. එහෙනම් මොකද වෙන්නේ? no පැත්තේදී වාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඩිස්ප්ලේ කරනවා නැත්නම් output කියලා ලියමු. මට පුරුදු ඩිස්ප්ලේ කියලා එකමයි ඩිස්ප්ලේ කියලා වෙන්නේ. output y කියලා ඔන්න ඉතින් output කරනවා ප්‍රශ්නයක් නෑ. ඔන්න ආවට. හරිද? දැන් මොකද වෙන්නේ? input කරනවා x සහ y ඊළඟට තීරණය කරනවා විශාලතම ඉලක්ක මොකක්ද කියලා. ඉලක්ක මොකක්ද කියලා. ඔන්න තීරණයට දැම්ම කන්ඩිෂන් එක. කන්ඩිෂන් එක මේ කන්ඩිෂන් එක ඇත්ත වෙනවා නම් x නේ විශාල ඔන්න output කරා x. ඔන්න කන්ඩිෂන් එක විශාල නැත්තම් හරිද? විශාල නැත්තම් y කියන දේ විශාල වෙන්නේ එහෙනම් ඔන්න output කරා y. එහෙනම් මේක හැම වෙලේම මතක තියාගන්න n කරන්න ඕනි. එහෙනම් මේක දෙපැත්තෙන්ම n කරලා දාන්න. මොකද මේ yes පැත්තෙන් ගියොත් තව එහාට යන්න දිහාවක් නැහැ. මෙතනින් ඉවරයි වැඩේ. no පැත්තට ගියොත් තව එහාට යන්න දිහාවක් නැහැ. මෙතනින් ඉවරයි වැඩේ. එහෙනම් මතක තියාගන්න දෙපැත්තම n කරලා දාන්න. හරි? දෙපැත්තම n කරන්න ඕනි. මොකද දැන් ඔයා හිතන්න මෙතනදී ඔයා මේක y විශාල වෙලා ඒ කියන්නේ මේ පැත්තටම යන්නේ. මේක no වුණොත් එහෙම y කියන එක එළියට දානවනේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් end වෙයි. එහෙනම් end වෙයි. මේක දැම්මේ නැහැ කියලා දැන්. එහෙනම් මේක end වෙයි. හැබැයි මේක yes වුණොත් x කියන එක yes වෙලා x output කරාට පස්සේ කම්පියුටරයට හිතා ගන්න බෑ මොකක්ද කරන්නේ. ඇයි end කරන්න කියලා මම කියලා නෑනේ. කම්පියුටරයට හිතා ගන්න බෑ මොන මගුලක් දෙයක් කරන්න ඕනේ ඊළඟට මෙතනින් යාට යන්න දෙයක් මට කියලා නෑනේ කියලා. ඒ වෙලාවට මොකද වෙන්නේ? කම්පියුටරේ ස්ටක් වෙන්න පුළුවන්. හරිද? ඒක හන්ද මතක තියාගන්න. හැම පැත්තක්ම වැඩේ ඉවර නම් end කරලා දාන්න. ඔව් y මම එකක් කියන්නම්. Thank you. ලූප් කරන එක ලබන සතිය කියලා දෙන්නේ. ලූප් කරන එක ලබන සතිය කියලා දෙන්නේ. ලූප් කරන්නේ කොහොමද කියලා. repetition ලබන සතියේ thank you. එක output එකක් දාලා end කරන්න බෑ. ඔන්න අනිත් කතන්දරේ. එක output එකක් දාලා end කරන්න බෑ. මම මේක අනිත් පැත්ත අරවලා කරන විදිහත් මම කියන්නේ. හරිද? ඒකත් මම කියන්නේ මොකද ඒකත් දාන්න බෑ තේරෙන්නේ. හරිද? ඒක දැන් ප්‍රශ්නයක් අහලා දෙනවා එක output එකක් විතරක් දාන්න පුළුවන්ද කියලා. හරි. අපි දාලා බලමු නිකන්. නිකන් අපි අර instructions data flow එකත් එක්ක යමු. alright. දැන් මම මෙතනින් මේක end කරන්නම්කෝ. right. මම x වලට දෙනවා 5 කියන ඉලක්කම y වලට දෙනවා 10 කියන ඉලක්කම. ආදී උන්න දුන්නා. හරිද? දැන් මොකද වෙන්නේ? x වලට 5 කියන එක ඉන්පුට් කරා y වලට 10 කියන එක ඉන්පුට් කරා. එහෙනම් මෙතන පල්ලයට ආවම මෙතන කියන කතන්දරේ මොකද්ද? x is greater than y. මේකනේ ඇත්තම කතන්දරේ. alright. දැන් මේක yes වෙන්නේ නැහනේ. 5 කියන එක output වෙන්නේ නැහැ. ඇයි? මේක බොරුවක්නේ. එහෙනම් යන්න ඕනි no පැත්තට.
මොකද වෙන්නේ ඩිස්ප්ලේ කරන්නේ නැහැ එලිමන්ට් වෙලා යනවා ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් වෙලා යනවා ඇයි මම කියලා නෑ එයාට y පෙන්නන්න කියලා ඒකින්ද මතක තියාගන්න දෙපැත්තක් තියෙනවා දෙපැත්තට වෙන්න දෙන්න දේවල් වෙන වෙනම ලියන්න හරිද ඔන්න ඕක තමයි වෙන්නේ තේරුණාද yes no දෙපැත්ත වාරුණත් වැරදි නෑ ඔයාලට පුළුවන් හරිද මම ආය අනින්න පොඩ්ඩක් හරිද yes no පැත්ත මාරුව කරද්දී නැහැ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ output y කියන කතන්දරේ දාලා මම මෙතන end කරන්න right end කරත් එහෙම හරිද මෙතන yes no මාරුවට අවුලක් නැහැ ඔයාලට මේක මාරු කරන්න පුළුවන් no කියලා හරි ඔයාලට කරන්න පුළුවන් මේක yes කියලා හැබැයි මතක තියාගන්න මේවත් මාරු වෙන්න ඕනේ හරිද output මේ පැත්තට yes no x නේ දාන්න ඕනේ මේක yes no x නේ යන්න ඕනේ එහෙනම් මේ x කියන එක දෙන්න ඕනේ මේ දෙපැත්තම එහෙම් පිටින්ම මාරු වෙන්න ඕනේ ඉතින් මේ වෙනවනම් ඉතින් ඔයාට පුරුදු විදියක් ඔයාට හිතනවා නම් no එක මේ පැත්තට දාන්න ඕන අවුලක් නැහැ yes එක මේ පැත්තට අවුලක් නැහැ ඔයාට yes එක එහා පැත්තට දාන ඒක එකක් ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔයාගේ කැමැත්ත ඉතින් මට පුරුදු නෑ මට මෙහෙම කරනකොට මේ අවුලගේ ඉතින් මම පොඩ්ඩක් එහා පැත්තට දාන්න මට පුරුදු මේ විදිහේ ඉතින් මම මේ විදිහට යන්න right ඒක ඔයාගේ කැමැත්තක් ඒක ඔයාගේ ඔපිනියන් එක right දැන් මම මේක ගත්තොත් එහෙම අනිත් පැත්තට අහලා තියෙනවනේ මේ කියන කතන්දරේම දැන් අපි කලින් බැලුවේ මොකද්ද x is greater than y කියන එක කෙනෙක් අහලා තියෙනවා y is greater than x කියන කතන්දරේ දාන්න බැරිද දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද්ද ප්‍රශ්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ දානවා condition එක ඔන්න y is greater than x කියන කතන්දරේ මම දානවා y එහෙම දාන්න බෑ එහෙම දාන්න බෑ ලෝහිත එහෙම දාන්න බෑ මම මේ කියන්නම් එහෙම දාන්න බැරි ඇයි කියලා මෙන්න මේක දැන් ගත්තොත් එහෙම මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ ඉතින් මේක yes වෙනවා කියන්නේ මොකක්ද මේ කියන දේ yes වෙනවා කිව්වොත් මොකක්ද වෙන්නේ අනිවාර්යෙන්ම මේක true කියන කතන්දරේනේ මේ කතන්දරේ ඇත්ත කියන්නේ y විශාලයි කියන එකනේ ආයෙත් yes පැත්තට ගිහින් කියනවා output කරන්න y කියලා මේක බොරු වෙනවා කියන්නේ මොකක්ද y විශාල නෑ කියන එකනේ ආයෙත් x විශාලයි කියන කතන්දරේ කියන්නේ ආයෙත් no පැත්තට කියලා දානවා x තමයි විශාල කියලා හරිද ඉතින් ඕක කැමැති පැත්තක් ඔයා දෙපැත්ත මාරු කරලා දාන්න එක ප්‍රශ්නයක් නෑ ඒක ඔයාගේ ඔපිනියන් එක ඔයා තේරුම් ගන්න කරන්න ඕනි කන්ඩිෂන්ස් හදාගන්න විදිහ කියන්න බෑ මොකද ඒක ඔයාගේ ඔපිනියන් එකට ඔයා කන්ඩිෂන්ස් හදාගන්න ඕනි ඉතින් කන්ඩිෂන් එකක් ගැන කතා කරොත් එහෙම බය වෙන්න දෙයක් නෑ මොකද කන්ඩිෂන්ස් ඔයාලට හදලම තමයි දෙන්නේ එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නෑ ඒක ගැන හරිද ගොඩක් වෙලාවට ඉතින් හිතලා දාන්න තියෙන අවස්ථාවක් තියෙනවා හරි සාමාන්‍ය තේරෙන ඉතින් කන්ඩිෂන් එක දාන්නේ කොහොමද කියලා අපි දාම එකයි ඉතරේ තම ඉස්සරහට යනකොට තේරෙනවා දැන් කතා කරලා ඇහුවා x equals y කියලා මේක මෙතෙන්ට දාන්න බෑ මොකද අපි හොයන්නේ හරිද මොකක්ද විශාලම අංකනේ අපි හොයන්නේ මොකක්ද විශාලම අංකය මේක මෙතෙන්ට දැම්මොත් එහෙම කොහොමද අපි හිතාගන්නේ y සමාන වෙන්නත් පුළුවන් x වලට එහෙම වුණොත් ටිකක් අවුල් වැඩි හරිද මේක ටිකක් අවුල් ඔය වගේ දේවල් දාන්න පුළුවන් නිකන් ග්‍රේඩ් එකක් හොයනකොට හරිද අපි මේ ප්‍රශ්නේ කරනවා ඉස්සරහට අද බැලුනොත් ලබන සතිය හරිය ওই ප්‍රශ්නේ කරනවා ඒ කියන ඔපරේටර් එක මේ ඔපරේටර් එක දාන්නේ කොහොමද හරිද ඒ ඔපරේටර් එක දාන අවස්ථාව මොනවද කියලා අපි කරනවා ඒක බය වෙන්න එපා මේක මෙතෙන්දි දාන්න බෑ මොකද මෙතන හොයන්නේ විශාලම අංකය ඉතින් සමානයි කියලා පාර්ට් එකක් ආවොත් හරිද සමානයි කියලා පාර්ට් එකක් ආවොත් වැඩේ කන්නේ හරිද මෙතෙන්දි කියලා තිබුණොත් මේක විශාලම අංකය සහ විශාලම අංකය සහ අඩුම අංකය ඒ කියන්නේ විශාලම අංකය හෝ අඩුම අංකය විශාලම අංකය අඩුම අංකය සහ සමාන නම් සමානයි කියලා වෙන්නන්න ඒකක් දාන්න නම් ඒ වගේ අවස්ථාවල් නිකන් ඉතින් මේක දාන්න පුළුවන් හැබැයි මෙතෙන්දි මේක දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ මේක ටිකක් ලොකු වෙනවා මීට වැඩි හරිද මේ පැත්තෙන් මීට වැඩි ගොඩක් ලොකු වෙනවා ඒක ලොකු process එකක් ඒක ලොකු දෙයක් ඉතින් මේක දැන්ටම එකපාරට දීලා දැම්මොත් වැඩි ටිකක් අවුල් මේක ඉස්සරහට කරනවා ඔබ ප්‍රශ්නෙත් ඇති ඔය ටියුට් එකේ වල ඇති ටියුට් එකේ ප්‍රශ්න 5ක් විතර තියෙනවා මේ සිලෙක්ෂන් ගැන කරන්න අපි මේ සිලෙක්ෂන් ටික කරනවා ඒ සිලෙක්ෂන් ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නේ මෙතන තියෙන ඔය ඇති ඔය ඔපරේටර්ම දාලා එතකොට ඔයාලට තේරෙයි ඒක කරන්නේ කොහොමද කියලා කන්ඩිෂන් එකකට process එකක් කන්ඩිෂන් එකකට පස්සේ process එකක් එන්න පුළුවන් එහෙම එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ process එකක් ආවොත් ඉතින්
කන්ඩිෂන් එකට පස්සේ ප්‍රොසෙස් කන්ඩිෂන් එකට පස්සේ ප්‍රොසෙස් එකක් නෙමෙයි කන්ඩිෂන් එකට පස්සේ කන්ඩිෂන් එකක් වෙන්නත් පුළුවන් කන්ඩිෂන් එකට පස්සේ ප්‍රොසෙස් එකක් එන්නත් පුළුවන් අවුට්පුට් එකක් එන්නත් පුළුවන් ඉන්පුට් එකක් එන්නත් පුළුවන් ඒක අවුලක් නැහැ ඔය ඔක්කොම ටික කරනවා හරිද මේ එක පාර්ට් නිකන් පළවෙනි එක කරපුවා නිකන් මොංගල් කරලා දාන්න නිකන් ඕනේ නැහනේ ඒකින්ද අපි ඔන්න පළවෙනි එක කරා අපි ඉස්සරහට ඉතුරු ටික කරනවා බය වෙන්න බය ටික කරනවා හරි දැන් ටියුට් එකේ මම දීලා ඇති ප්‍රශ්නේ සිලෙක්ෂන් වල එක්සැම්පල් එක විදිහට මේක පොඩක් ඇඳ ගන්න විනාඩි 5ක් දෙන්නම් මේක ටක් ගාලා ඇඳ ගන්න කොලයක් අරගෙන මොකද චූටි ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ කරලා අපි thank you right ඊළඟ මේක ටක් ගාලා ඇඳ ගන්න ඊට පස්සේ චූටි ප්‍රශ්නයක් තියෙනවා අපි මේ චූටි ප්‍රශ්නේ කරන්න යමු මේක දැනට ටක් ගාලා ඇඳ ගන්න විනාඩි 5ක් දෙන්න උදේ ඉඳන් කියන එක අහලා පායලා තියෙන සංසාරේ අම්බෝ කහනවා කියවනවා එහෙමද ගණන් ගන්න එපා තව මාස 6ක් වාගෙන ඉඳදී මාස 6කුත් නැහනේ 4කද 30 වෙනිදා ආයේ තියෙනවා 30 වෙනිදා ආයේ තියෙනවා 9 ඉඳන් 12 වෙනකම් මේ අද පළවෙනි දවසේ දෙවෙනි දවසේ මොකද දින දෙකක සම්මන්ත්‍රණය කියලා දාලා තිබුණේ දින දෙකක් මොකද එකම දවසේ පැය 6ක් විතර මේක කරන්න පුළුවන් ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ කියවන ටික මොහොම කියවගෙන යන්නේ ඉතින් ඕගලන්ට තේරෙන්නේ නැහැ කියන්නේ ඉතින් අන්තිමට සංසාරේ දුකේ පවාගේ ඉන්නේ ඉතින් ඒක බෑනේ නේ ඒකින්ද තමයි දවස් දෙකකට කැඩුවේ වෙනස් කළා නෑ ගණන් ගන්න එපා මේක වෙනස් කළා නෑ මොකද අර කලින් කියුම් එකේ වෙනස් කළා නෙමෙයි මම මෙතන ලිව්වට හරි ඇඳ ගත්තා නම් මම ඔයගලන්ට විනාඩි 5ක් විතර කාලයක් දෙන්නම් ප්‍රශ්න අංක 1 question number 1 Q අකුරක් විතරයි දාලා ඇත්තේ question number 1 කියලා නෑ නම්බර් එකක් ඉන්පුට් කරලා odd or even ඒ කියන්නේ සංඛ්‍යාවක් ඇතුළත් කර ඔත්තේද ඉරට්ටේද කියලා හොයන්නේ. ඒ කියන්නේ අංකයක් දැම්මුවොත් මේ දෙක කියන අංගේ ඉන්පුට් කරොත් එහෙම මේ දෙක ඉන්පුට් odd එකක්ද even number එකක්ද කියලා සර්ච් කරන්න මෙන්න මේ වගේම එකක් අඳින්න තියෙනවා. ටක් ගාලා අඳින්න බලන්න. ඒ කියන්නේ විනාඩි 5ක් විතර දෙන්න ඉතර වෙලක් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. කන්ඩිෂන් එකක් දාලා ටිකක් අඳින්න බලන්න. අපි ඇඳලා බලමු. ඒ කියන්නේ ඒ කියලා දෙන්න පුළුවන්. ඉතින් කියලා දෙලා වැඩක් නැහැ නේ. ප්‍රැක්ටිස් එක තියෙන්න බෑ. ප්‍රැක්ටිස් එක වෙලා මේ නිකන් ඉන්න එපා. ඔන්න ඒකත් මතක තියාගන්න නිකන් ඉන්න එපා. දැන් කරනකොට දැන් කරන්න try කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේ සිලෙක්ෂන් එක ඔළුවට යන්න ඕන නම් මේ කියන දේ කරන්න අනිවාර්යයෙන්ම කරන්න. මොකද මම දැන් ගෙදරට ඇවිල්ලා ඔක බලලා යන්නේ නැහැ නේ. ඒකින්ද ඔයාලා try කරන්න මේක කරන්න. try කරන්නේ නැතුව නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. හරිද? මොකද try කරලා ඔයා සෑහෙන ස්ට්‍රෙස් මට්ටමකට එනවා. ඒ කියන්නේ ඔයාට සෑහෙන ආතතියක් එනවා. මල හත් කිලෝ මේක කරන්නේ කොහොමද? මල කේස් එකයි. ඒ වගේ ප්‍රශ්නයක් එනවා ඔයාට. හරි මාර කේස් එක යකෝ මොකද්ද කරන්නේ මෙතනින් එහාට යන්න තේරෙන්නේ නැහැ නේ. කාටද තේරුච්ච නැති කෙනෙක් ඊට යනවා මෙතනින් එහාට යන්න තේරෙන්නේ නැහැ නේ. සෑහෙන පොඩි ස්ට්‍රෙස් එකක් එනවා මොකද්ද යකෝ මෙතනින් එහාට යන්නේ. අන්නේ ඒ ස්ට්‍රෙස් එක තමයි. හරිද? අන්නේ වරද්ද ගන්න දැන තමයි ස්ට්‍රෙස් එක තමයි ආතතිය තමයි ඔයාට සපෝට් එකක් දෙන්නේ. ඇයි? හරිද? ඇයි? ඔයාට තේරෙනවා මෙතනයි මම වරද්ද ගත්තේ. හරි මෙතනයි මම වරද්ද ගත්තේ මෙතනයි මට තේරෙන්නේ නැති තැන. එහෙනම් මම එතනයි පුරුදු වෙන්න ඕනි. ඒක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනි. එතනයි කියන කතන්දරේ ඔයාලට තේරෙනවා. ඒක අන්න මතක තියාගන්න try කරන්න. try කළා වැරදුනොත් තමයි ගොඩ යන්නේ. try කළා එකපාර හරි ගොඩ චීටර් ගොඩ යන්නේ. ඒකද දැන් වරද්ද ගන්න එපා පළවෙනි පාරම. හරිද? මම නිකන් කිව්වේ ගොඩ යන්නේ නැහැ නෙවෙයි ගොඩ යනවා. පළවෙනි පාර හරි ගොඩ ඉතින් හොඳයි. හරිද? වරද්ද ගත්තොත් ඊට වැඩිය හොඳයි. එහෙමයි කියලා ඕලෙවල් වලට වරද්ද ගන්න එපා. Thank you.
ඔව් කියන්න දිනිදු කියන්න දිනිදු. thank you thank you. මේ ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරිද මේ ඒ කියන්නේ මොකක්ම හරි සිලබස් එකට සම්බන්ධ හොඳේ පෞල් ප්‍රශ්න එහෙම නම් ගේන්න එපා අත්තිලා වගේ ඊට පස්සේ මට ඒව නැතුව හරිද සිලබස් එකට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මේ ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න හරිද ඒ කියන්නේ මේ group එකේ ඇති මහේෂිත් ICT කියලා නම්බර් එකක් නෑ ICT with මහේෂ් නුගේගොඩ කියලා නම්බර් එකක් ඇති හරිද නම්බර් එකක් කියන්නේ Telegram එකේ ඇති එහෙම නම්බර් එකක් WhatsApp එකෙත් ඇති එහෙම නම්බර් එකක් ඒ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න group එකේ ඇති නම්බර් එක ඒ නම්බර් එකට ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න තරහ වෙන්න එපා නිකන් රිප්ලයි එකක් දාන්න ටිකක් වෙලා ගියාට මොකද කට්ටිය දන්නවා නිකන් සතියක් ගිහිල්ලා හරි මම රිප්ලයි එක දානවා ඒකේ තමයි මැසේජ් එක දාලා තියන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ හරිද සිලබස් එකට සම්බන්ධ හරිද සිලබස් එකට සම්බන්ධ thank you thank you thank you thank you thank you apps හදන්න කියලා දෙනවද apps හදන්න කියලා දෙන්න කියන්නේ ඒකට ලොකු process එකක් app එකක් හදනවා කියන්නේ ඒ කියන්නේ mobile app එකක් නෙවෙයි ලොකු process එකක් නෙවෙයි ඇත්තටම චූටි දෙයක් තියෙන්නේ දැන් අපි මම ඕගොල්ලන්ට කියන්නම් ඕගොල්ලෝ ටිකක් මේ ඒ කියන්නේ interest නම් මේ mobile application වගේ එකක් හදනවා නම් ඇත්තටම මම කියන්නම් ඒකට use කරන්න ඕනි tools මොනවාද කියලා නිකන් ඉගෙන ගන්න පුළුවන් මොකද YouTube වගේ ඒවා තියෙනවා YouTube එකට එහෙම ගිහිල්ලා ඔයාලට ඒක tutorials තියෙනවා ඒවා බලලා ඔයාලට ඔයගේ දේවල් දැන් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් හන්ද මම කියන්නම් ඇත්තටම ඔගේ තියෙනවා දැන් editors ගොඩක් තියෙනවානේ ඇත්තටම කියනවා නම් කෝඩ් කරන්න පුළුවන් editors අම්බානික තියෙනවා. ඉතින් ඔයාලට කෝඩ් කරන්න editors අම්බානික තියෙනවා කියලා හැම එකක්ම කෝඩ් කරන්න බෑ. ඒ කියන්නේ හැමදේම හැම එකම කෝඩ් කරන්න බෑ. හරිද? ඉතින් මේ ඔයා Android වගේ එකකට යනවා නම් ඒ කියන්නේ Apple ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. Apple ගැන කතා කරලා switch කියලා එකක් තියෙනවා. මේ language එක ඒක වෙනයි. ඒක වෙනම language එකක්. ඒක ටිකක් අමාරුයි. Apple ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. Android app එකක් හදනවා නම් Android phones වලට ඔය අනිවාර්යෙන් use කරන්න ඕනේ Android Studio කියලා app එකක් තියෙනවා. Android Studio කියලා app එකක් තියෙනවා. ඒ app එකෙන් තමයි app එකක් නේ software එකක් තියෙනවා. ඒක මේ programming editor එකක්. හරිද? එතකොට ඔයාලට පුළුවන් කම හම්බ වෙනවා ඒකෙන් මෙව කරගෙන යන්න. ඒ කියන්නේ apps හදන්න. හරිද? ඒ වගේම තමයි භාෂා දෙකක් තියෙනවා. එකක් තමයි Java සහ Kotlin. Java සහ Kotlin කියන භාෂා දෙක තමයි mobile app development වලට පාවිච්චි කරන්නේ. ඉතින් Java කියන එක තමයි ගොඩක්ම මිනිස්සු පාවිච්චි කරන්නේ. හැබැයි මේ Kotlin කියන එක Google ළමයි හදන්නේ. Android කියන එක Google කට්ටිය කියන්නේ. Android කියන්නේ Google develop කරන operating system එකක්. ඉතින් Android Studio එක ඇවිල්ලා Google හදන එකක්. ඒක free හම්බ වෙන්නේ ඔයාලට download කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කතා කරොත් එහෙම ඕකේ language එක Java and Kotlin ගත්තොත් එහෙම දැන් Java තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ. හැබැයි Google ලා අලුතෙන් language එකක් ගෙනා Kotlin කියලා දැන් 90 ගාණක් මේක හරි 99ක් මේක හරි Kotlin කියන language එක. ඉතින් මම recommend කරනවා ඔයාට mobile application develop කරනවා නම් Java පැත්තට වැඩිය Kotlin පැත්ත පොඩ්ඩක් බලාගත්තා නම් හොඳයි කියලා. හරිද? Javaත් බලාගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔයාලට කිව්වේ පොඩක් උපදේශක් තීරණයක් ගන්නවා නම් ඉස්සරහට thank you programming practice කරන්න මේ apps කියලා જાතියක් නැහැ programming practice කරන්න බෑ apps වලින් ඒ කියන්නේ තියෙනවා flow charts අඳින්න softwares තියෙනවා හරිද ඒ කියන්නේ පොලේක දැන් software company එක උනත් පොලේක ඇඳලා දෙන්නේ නැහැ ඔය කියන flow chart එක අඳින්න softwares තියෙනවා ඔය දැම්මාම decision box එක ටක ටක ගාලා ඕම එන ඒවා තියෙනවා එහෙම නැත්තේ නෑ ඉතින්
පුරුදු වෙන්න නම් softwares නැහැ ඉතින් ඔළුවෙන් ගහන්න ගේමක් තමයි. ඒකනේ සාමාන්‍යයෙන් අර ඔය මොරටු කැම්පස් එකේ වුණත් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මැත්ස් කරන කට්ටිය software engineersලා වෙන්නේ. ඒක හන්ද. මොකද අර හිතන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි වෙනවා. මැත්ස් කරොත් A level වලට ටිකක් මේ software engineering පැත්තේ ගොඩක් reputation එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි නම්බුවක් තියෙනවා. හරි. මේක කරමුද දැන්? right එළ. දැන් මොකද්ද කරගෙන හිටියේ? odd සහ even number එකක්. odd and even number එකක් හොයන්න. right. එහෙනම් ඔන්න මම number එකක් දානවා. මුලින්ම අපි number එක දාගෙන ඉමු. මොකද මොකක් හරි අංකයක් තියෙන්න බෑ මේක odd even කියලා බලන්න. ඔන්න මම input කරනවා අංකය කියලා කිව්ව වගේ. input කරනවා number එකක්. අපි x කියලා number එකක් දාමු. ඊළඟට මොකද කරන්නේ? මේ Pascal වලදී නා තියෙනවා ඔය mod div කියලා හැම මේ codes ටිකක් මේකට ගහන්න. හරිද? ඒ වුණාට ඒව තාම අපි කරලා නැති හන්ද අපි ඒකට යන්න ඕනේ නැහැ. අපි නිකන් ගත්තොත් එහෙම අංකයක් කොහොමද අපි මේක odd even ද කියලා බලන්නේ. ඒ අංකේ දෙකෙන් බෙදලා එකක් ඉතුරු වෙනවා නම් ඒක මොකක්ද? odd එකක් ඉතුරු වෙන්නේ නැත්නම් මොකක්ද? ඒක even එකක්. එහෙමනේ. දෙකෙන් බෙදෙනවා නම් ඒක even දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඒක odd එකක්. ඒ වගේ තමයි. right. එතකොට ඔන්න මේක දානවා. condition එක මේක ටිකක් ලොකුයි. හරි? when divided by 2 remainder equals 0. right. දැන් මම මේක දාලා තියෙන මොකක්ද මෙතන? හරිද? when divided by 2 remainder equals 0. හරිද? මේ condition එක පොඩ්ඩක් තේරුම් ගන්න. ලියලා තියෙන්නේ දෙකෙන් බෙදුනාම remainder එක බිඳුවක් නම් කියන කතන්දරය තමයි මම මෙතන කියලා තියෙන්නේ. දෙකෙන් බෙදුවාම remainder එක බිඳුවක් නම් remainder එක බිඳුවක් නම් මොකද? ඒ කියන්නේ ඉතිරිය බිඳුවක් නම් දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවක් නම් මොකක්ද වෙන්නේ? even number එකක් නේද? ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. එහෙනම් ඔන්න මම yes පැත්ත දානවා. no පැත්ත දානවා. ඉතින් ඔයාගේ කැමැත්ත මේක දෙපැත්ත මාරු කරන්න ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයා output කරන්න ඕනි. මොකද්ද? yes පැත්ත ගත්තොත් එහෙම remainder is equals to 0. ඒ කියන්නේ remainder එක බිඳුවට සමාන නම්. හරිද? දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවට සමාන නම් ඒක ඉරට්ට වෙන්න බෑ. හරි? දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවට සමාන නම් ඒක ඉරට්ට වෙන්න බෑ. ඒක even number එකක් වෙන්න බෑ. එහෙනම් අපි ඔක output කරනවා මොකක් කියලාද? yes පැත්ත දෙකෙන් බෙදලා remainder එක බිඳුවක් නම් ඒක අනිවාර්යෙන්ම even නේ. එහෙනම් ඇත්ත. ඒ කියන කතන්දරේ ඇත්ත නම් මොකක්ද වෙන්නේ? output කරනවා even කියලා. උන්න කියනවා even කියලා. ඒක බොරු නම් මේකෙන් දෙකෙන් බෙදුවාම බිඳුවක් නෙමෙයි වෙන අංකයක් එන්නේ. ඒකක් තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් මොකක්ද? ඒක අනිවාර්යෙන්ම ඔත්තේ. ඒකේ නම් odd number එකක්. එහෙනම් output කරන්න odd කියලා. right. ඔන්න ඉතින් දෙපැත්තම end කරලා දානවා ඔච්චරයි. ඉතින් ඕක පොඩි දේවල් ලොකු දේවල් තියෙනවා. ඒව නැති ලබන සතියේ තමයි කතා කරන්න වෙන්නේ. අදට ඉතින් ඔච්චරයි. මේක තේරුණා කියලා මට හිතෙනවා. Android link එකේ download link එක එවන්න ඕනේ නැහැ. download Android Studio කියලා Google එකේ ගැහුවා. එන පළවෙනි මේකට ගියා download කරයි. ප්‍රශ්නයක් නැහැ. free. ඔව් React Native එකෙන් ගන්න පුළුවන්. thank you for the compliment. හරි. එතකොට අදට මේ ටික තමයි කරන්න වෙන්නේ. මේක තේරුණා කියලා මම හිතනවා. ඉතින් ඊළඟ දවසේ ඊළඟ ලොකු ප්‍රශ්න ටික සිලෙක්ෂන් එකේ කරලා අපි අපේ තියෙන ලොකු පාර්ට් එකට යන repetition කියන පාර්ට් එකට ඒකත් කරලා අපි past paper ප්‍රශ්න වගේ එකක් කරමු. ඒකත් කරමු ලබන සතියේ. ඉතින් අනිවාර්යයෙන්ම join වෙන්න. අපි එහෙනම් ඊළඟ සතිය හම්බෙමු. අදට මේක නවත්තන්න වෙනවා. මේ වතුරවත් දිවේ නෑ මට පට්ට වතුර දිවායි මේ කටේ වේලිලා තියෙන ගණන් ගන්න එපා. දැක්කනේ පටන් ගත්ත වෙලාව ඉඳන් කියවනවා ගණන් ගන්න එපා. ඉතින් මල වදේ කියලා හිතනවත් ඇති ගණන් ගන්න එපා. ඉතින් මල වදේ වුණත් කරන්න එපා නේ. හරි. එහෙනම් ඉතින් අද අපි නවත්තමු වැඩේ. තේරුණා නම් මට මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඇත්තටම ආසයි ඒකට. ඒකයි මම කියන්නේ. ගොඩක් කට්ටිය මේකත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් thank you ඔයගොල්ලන්ගේ කම්ප්ලිමන්ට්ස් වලට. ඉතින් අපි එහෙනම් ඊළඟ සතිය හම්බෙමු. එහෙනම් අදට thank you. bye. stay safe. ගෙදරට වෙලා ඉන්න කොහොමද යන්න එපා. හොඳයි මේ කොරෝනා හන්දා ඊට පස්සේ මල් කෙලියක් වෙන්නේ. ඕලෙවලුත් ලියන්න ඉන්නේ. ඒකින්ද ගෙදරට වෙලා ඉන්න කොහොමද යන්න බෑ. එහෙනම් thank you.
ජොයින් වුණාට අපි එන ඊළඟ දවසේ හම්බෙමු. එතකන් එන කට්ටියටම bye. Have a nice day.